සාදු 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 නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා දම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අප හැම දිනාගේ කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපගේ ගෞරවාදර වන්දනාව වේවා. සාදු සාදු සාදු. පූජනීය ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. වාසනාවන්ත සදහැවත් පින්වතුනේ, අපේ මේ ජීවිතයේ පින්වතුනේ බුදුරජාණන් වහන්සේ නමකගේ සම්බුද්ධ ශාසනයේ සද්ධර්මයේ ශ්‍රවණය කරන්නට අවස්ථාව ලැබීම, කල්යාණ මිත්‍රයෝ ඇසුරු කරන්න අවස්ථාව ලැබීම කියලා කියන්නේ අපිට ලැබිච්චි දුර්ලභ අවස්ථාවක්. මේ අවස්ථාව දුර්ලභ අවස්ථාවක් කියලා අපි හොඳට අඳුනගත්තොත් අපිට හැකියාවක් තියෙනවා මේ අවස්ථාව රැකගන්න. මේ අවස්ථාවෙන් ජීවිතයට වටිනාකමක් එකතු කරගන්න. එනිසා අද හිමිදිරියේම මේ අදහස පින්වතුන්ලා හිතේ ඇති කරගන්න. අපිට මේ ලැබී තියෙන දුර්ලභ අවස්ථාවක්. අපිට මේ ලැබිලා තියෙන වටින අවස්ථාවක්. ලේසියෙන් කෙනෙකුට හම්බ වෙන්නේ නැති අවස්ථාවක්. මේ අවස්ථාව මන්නම් මගේ හැරගන්නේ. බුදුරජාණන් වහන්සේ සරණයන්ට ලැබුණු අවස්ථාව, ධර්මයේ සංගරුවන සරණයන්ට ලැබිච්ච අවස්ථාව, බණපද අහන්ට බණ කියවන්ට ලැබුණු අවස්ථාව, සූත්‍ර දේශනා ආදී බොහෝසේ කියවන්න ඉගෙන ගන්න ලැබිච්ච අවස්ථාව. මේ අවස්ථා එකක්වත් සංගරුවනට දම්පැන් පූජා කරන්න ලැබිච්ච අවස්ථාව, සෑය බෝධිය වන්දනා කරගන්න ලැබිච්ච අවස්ථාව. මේ අවස්ථා එකක්වත් මං මගේ හැරගන්නේ. මං අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න කෙනෙක් බවට පත් වෙනවා. මට ලැබුණු අවස්ථාවෙන් මම ප්‍රයෝජන නොගෙන අපතේ යන්න නම් දෙන්නේ නෑ කියන අදිෂ්ඨානෙ පින්වතුන්ලා හැමදෙනාම හිතලා ඇති කරගන්නේ අදහස. අද මේ දේශනාව සඳහා දායකත්වයෙන් දරනු ලබන්නේ ගාල්ල පොද්දල හවුපේ ගෙවත්තේ පදිංචි පින්වත් කේ තේබේරිස් මහත්මයා සහ ජී සෝමාවති මහත්මිය ඇතුළු ඒ පවුලේ දූදරු මුණුපුරු මිනිපිරියන් සෑම සියලු දෙනා එක රාශි වෙලා නොවැම්බර් මාසයේ 23 වෙනි දින සහ දෙසැම්බර් මාසයේ 25 වන දින 83 වන ජන්මදිනයේ සමරන පින්වත් කේ තෙබේරිස් පියාණන්ටත් ජී සෝමාවති මෑණියන්ටත් මේ සියලු පුණ්‍ය ධර්මයන්ගේ ආශිර්වාද බලයෙන් නිදුක් නිරෝග සුවයම සැලසේවා කියන ප්‍රාර්ථනාවයි ධර්ම දානයේ ප්‍රධානම අරමුණ. පින්වතුනි, අවස්ථාව අහිමි වීම කියන එකමයි මේ ලෝකේ වැඩි. මේ දුර්ලභ අවස්ථාව ගැන කතා කරනකොට, සම්බුද්ධ ශාසනයේ මුණ ගැහිම කියන අවස්ථාව ගැන කතා කරනකොට ඒ අවස්ථාව අහිමි වීමමයි වැඩි. ඒ අහිමි වීම කියන එක හරි පුදුම සහගතයි. අද අපි මේ ඉගෙන ගන්න කතා ප්‍රවෘත්තියෙන් ඒ විස්තර කියන සිද්ධිය. ඒ කාලේ කාශ්‍යප රහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වුණ යුගය. අපේ ගෞතම රහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට කලින් මේ මහා භද්‍ර කල්පේ පහළ වුණානේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ. එතකොට මිනිස්සුන්ට ආයුෂ තිබුණ අවුරුදු 20000ක් දීර්ඝායුෂක්. ඉතින් ඒ කාලේ එක භික්ෂුවක්
සම්බුද්ධ ශාසනයේ තරුණ වයසේම යා පැවිදි වුණා. පැවිදි වෙලා බුදුරජාණන් වහන්සේගෙන් කමඨහන් අරගෙන බණ භාවනා කිරීම පිණිස එක ගංගාවකින් එතෙර තියෙන භූමියකට පිටත් වුණා. ඒ ගංගාවෙන් එතර යන්න තිබුණේ පොඩි නැවකින්. මේ නැවේ නැගලා අනිත් මිනිස්සුත් ගොඩ වෙනකම් මේ භික්ෂුව වාඩි වෙලා හිටියේ. ඒ ගම් ඉවුරට වෙන්න තිබුණා ඒරක කියන නමෙන් යුක්ත ගස් වගයක්. ඔය ඒරක ගහක කොළයක් අල්ලල්ලා මෙයා හිටියේ. එතකොට මේ භික්ෂුන් වහන්සේ මෙහෙම වැඩ ඉන්නකොට ඔන්න දැන් නැව පිටත් වෙන්න සූදානම් වුණා. දැන් කට්ටිය ඔක්කොම ගොඩ වෙලා ඉවරයි. දැන් නෙවෙයි යන්ටයි සූදානම කියලා දැනුම් දුන්නා. මේ භික්ෂුව එච්චර සැලකිල්ලක් නැතුව අර ඒරක කොළේම අල්ලල්ලා හිටියා. නැව ඉස්සරහට ගියා. නැව ඉස්සරහට යනකොට අර ඒරක පත්‍රය කැඩුනා. දැන් මේ භික්ෂුව උපසම්පදා භික්ෂුවක්. උපසම්පදා භික්ෂූන්ට ආපත්‍යක් විනේ පැනවීමක් තියෙනවා. ගස් කොළන් සිඳලීම පචිති අවතිකි කියලා. ඒ කිව්වේ ගස් කොළන් සිඳලීම වරදක්. ඒක දේශනාගාමී වූ ආපත්‍යක්, සුළු ආපත්‍යක්. උපසම්පදා භික්ෂුවකට මේ මහා ආපත්‍යක් නොවේ. තවත් උපසම්පදා භික්ෂුවක් එක්ක දේශනා කරපු පමණින් ඒක පිරිසුදු වෙන්න පුළුවන්. නමුත් දැන් මේ භික්ෂුව හුදෙකලා වාසය පිණිස නෙමේ වැඩම කළේ. තනියම තමයි දැන් අර වනේ වාසය කරන්නේ. ඒ වෙලාවේ අර ඒරක කොළේ කැඩිච්ච එක හිතින් අත්හැරලා දැම්මා. ඉතින් ඕක පොඩි එකක් නේ කියලා ගණන් ගත්තේ නෑ. කාලේ ගත වුණා. මේ භික්ෂුව මරණාසන්න වෙලා ලෙඩ හැඳට වැටුණා. දැන් අර ඒරක කොළේම මතක් වෙනවා. බලන්න පින්වතුනි මේ හිතක් කියන එකේ ස්වභාවය. හිත කියන එක අපිට ඒ එකම දෙයක් මවලා එකම දෙයක් තුල අපිව හිර කරන හැටි නම් පුදුම සහගතයි. මේ භික්ෂුවට මේකෙන් ගොඩ එන්න බැරුව ගියා. ඒරක කොළේම මතක් කර කර අයියෝ මට මේ ඒරක පත කැඩිච්චි ඒ ආපත්තිය මට නැගිටින්න බැරුව ගියා කියලා හිත හිතාම මේ භික්ෂුවගේ පණ ගියා. මරණින් මත්තේ උපන්නා නාග ලෝකේ මහා ආනුභාව සම්පන්න නාග රාජෙක් වෙලා උපන්නේ. ඒ නාග රාජෙක් වෙන්න හේතුව වුණේ මං මගේ සීලය අපිරිසුදු කරගත්තා කියලා ඇතිවෙච්ච පසුතැවිල්ල. ඉතින් මේකෙන් තව එකක් අපිට ඉගෙන ගන්න වටිනවා. මේ පුංචි පුංචි දේවල් තදට අල්ලන් ඉන්න හොඳ නෑ. ඒ දේවල් තදට අල්ලගෙන හිටියොත් එහෙම හිතට දක්ෂකමක් නැත්තම් තමන්ට මේ පාපී හිතුවිල්ලක් එනකොට යම් කුසල හිතුවිල්ලකින් ඒක මැඩලා දාන්න. මම මේ විදිහට පින් කරගත්ත කෙනෙක්, මේ විදිහට කුසල් වැඩුව කෙනෙක් කියලා අර එන පොඩි හිතුවිල්ලට පුළුවන් වෙනවා අපිව යටපත් කරන්න. ඒ නිසා අපි හිතවල ඇති කරගන්න ඕන පින්වතුනි දක්ෂකමක් මේ පොඩි පොඩි ලාමක හිතුවිලි හිතට එනකොට ඒවට ඕන විදිහට අපිව යටපත් කරන්න දෙන්න එපා. හිතට එන හිතුවිල්ලට අනුව නටන හිතුවක්කාර ජීවිතයක් උපදව ගන්න එපා. අපි උත්සාහවත් වෙන්න ඕන හැමතිස්සෙම යහපත තුල අපිව দমনය කරගන්න. හරි දේ තුල අපිව দমনය කරගන්න. ඒක කොච්චර උපකාරයිද. දැන් මේ භික්ෂුවට ඒක කරගන්න බැරි වුණා. අර ඒරක කොළේ ගැනම හිත හිතා මැරිලා ඔන්න දෙවන්ත නාගරාජෙක් වෙලා උපන්නා. ඒ නාගරාජයා වෙලා උපන්නට පස්සේ ඔහු ළඟට එනවා අනිත් නාග පිරිස. ඇවිල්ලා කතා කරනවා මොහුට නමකින්. ඒරක පත්ත නාරජු. ආමන්ත්‍රණය කළේ මොන නමින්ද? එහෙ නම හම්බ වෙලා ඒරක පත්ත. දැන් මේ මනුස්ස ලෝකේ ඉන්නකොට මරණාසන්න මොහොතේ තත අරගන්න බැරුව ගියේ ඒරක කොළේ, ඒරක පත්‍රේ. එහෙ ගියාට පස්සේ නමටම හම්බ වෙලා ඒක. ඒරක පත්ත. ඒ නම ඇහෙනකොටම කලකිරුණා හිත. තමන්ගේ ශරීරය දිහා බලනකොට සාමාන්‍ය පියවි ශරීරය දැන් මේ ආනුභාව සම්පන්න නාගරාජයන්ට වෙස්මවා ගන්න පුළුවන්. වෙස්මවා ගන්නේ නැතිකොට සාමාන්‍යයෙන් තියෙන තමන්ගේ පියවි ශරීරේ මහා විශාල ගහකින් කරපු විශාල උරුවක් වගේ දෙවන්ත ශරීරයක්. නාරජෙක්.
හරි කලකිරීමක් හටගත්තා. අයියෝ මෙච්චර වසර දහස් ගණනක් ඉතා ආදරයෙන් මහණදම් පුරලත් අවසානයේ මම මෙතන උපන්නේ. මේ ගෙම්බෝ ගිල ඉන්න සිද්ධ වෙන නාග ලෝකික මට උපත ලබන්න සිද්ධ වුණානේ කියලා කලකිරුණා. ඒ කලකිරීමෙන් ටික කාලයක් වාසය කරනකොට මේ ඒරකපත්ත නාගරාජයාගේ දුවක් විදිහට උපදින්න පින් තියෙන තැනැත්තියක් ඔන්න චුත වෙලා නාගරාජයාගේ දියණිය විදිහට නාග මානවිකාවක් වෙලා පහළ වුණා. ඔය නාග මානවිකාවෝ ඊළඟට මේ නාරජවරුන්ට ඉන්න පුත්තු ඒ අය පහළ වෙන්න පින්වතුනි ගොඩක් වෙලාවට භවනේ නාගරාජයාට තියෙනවා දැන් මේ නාගරාජවරු දිව්‍ය සැපයකට සමාන සැපක් විඳිනවනේ. ඒ භවනේ පහළ වෙනවා. එතකොට ඉතින් පුතා තමයි. ස්ත්‍රී ස්වභාවයෙන් පහළ වුණා නම් දියණිය. ඉතින් නාග මානවිකාවක් දියණියක් පහළ වුණා. එතකොට මේ නාග මානවිකාවී බොහෝම හැඩකාරයි. නාග මානවිකාවී මුල් කරගෙන මේ නාරජ්ජුරුව කල්පනා කළා ලෝකයට අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ නමක් පහළ වුණොත් මම ඒක දැනගන්න ඕන. කාශ්‍යප බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ ඇතැම් විට ගෞතම අරහත් අපගේ ලෞතුරා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ගැනත් දේශනා කරන්නට ඇතිනේ. එතකොට ඒ අදහසත් එක්ක මේ නාගරාජයා කැමති වුණා තවත් බුදු කෙනෙක් පහළ වුණොත් එහෙනම් මං අඳුන ගන්න ඕන. ඒකට උපායක් යෙදුවා. උපාය මොකද්ද? මේ නාග මානවිකාව හැම අඩමාසයකට වරක්ම දවස් 15න් 15ට එක ස්ථානයකට අරගෙන ගිහිල්ලා ගංගාවක් මැද්දේ පෙන ගොබය ඔසවාගෙන මේ නාගරාජයා ඉන්නවා. එතකොට නාග වේශයෙන් තමයි නාගරාජයා ඉන්නේ. අර නාග මානවිකාව මනුස්ස දුවක් විදිහට පෙනේ මත නටනවා. නාගරාජයා ඉන්නේ වතුරේ. වතුරෙන් උඩට පෙනේ විතරක් තියාගෙන නාගරාජයා ඉන්නවා. නාග මානවිකාව පෙනේ මත නටනවා. දැන් ඒ පෙනේ මත නටන ගමන් ඇය බොහෝම ලස්සන කවියක් කියනවා. ඒක ගාථාවක්. මෙන්න මෙහෙම තමයි ඇය කියන්නේ. කිංසු අධිපති රාජා කිංසු රාජා රජ්ජිස්සරු කතං සුවිරජෝ හෝති කතං බාලෝති උච්චති කුමක් නිසාදු රජුහට අධිපතියයි පවසන්නේ කුමක් නිසාදු රජුහට රජිසුරුයයි පවසන්නේ කෙලෙසින් දෝලොවේ කෙනෙක් විරාජ බවට පත්වන්නේ කෙලෙසින් සිටිනා කෙනාද බාල නමට නිසිවන්නේ. ඉතින් ඕන් ඔය ලස්සන කවිය තමයි නාගමානිකාව කියා නටන්නේ. මේ විදිහට නර්තනයේ යෙදෙනකොට දඹදිව මිනිස්සු අතරේ මේක ප්‍රසිද්ධ වෙලා ගියා. දැන් මේ නාගරාජයා ඒ ජනපදවලට ගිහිල්ලා කරන්නේ කොහේ හරි වතුර පිරිච්චි ජලාශයක් තෝරගන්නවා. මේ ජලාශේ නාගරාජයා පෙනගොබේ ඔළුව මේ උඩට අරගෙන පෙනගොබේ ජලය මත තියාගන්නවා. නාගමානවිකාව ඒ මත නටනවා. මේක කිය තමයි නටන්නේ. ඉතින් මේකට පිළිතුරු ගාථාවක් තමයි බලාපොරොත්තු වෙන්නේ. යහන්නේ ප්‍රශ්නයන්නේ. ඒ පිළිතුරු ගාථාව සම්බුදුරජාණන් වහන්සේ නමකට හෝ සම්බුද්ධ ශ්‍රාවක යම් කෙනෙකුටයි ලබා දිය හැක්කේ කියලා නාගරාජයා දැනගෙන හිටියා. මේක මේ සාමාන්‍ය කෙනෙකුට තෝරන්න පුළුවන් එක නෙවෙයි කියලා. එතකොට නාගරාජයා මේ ප්‍රශ්නෙත් උත්තරෙත් ඔක්කොම දන්නවා. මේක තෝරන කෙනෙක් හොයාගෙන තමයි නාගරාජයා හිටියේ. ඉතින් මේ නැටුම් බලන්ට උත්තර කියලා තරුණ වයසේ කොල්ලෙක් ආවා.
මේ කොල්ලා නැටුම් බලබලා ඉද්දී නාගමානවිකාවට හිත ගියා. හරි හැඩකාරනේ. ආස හිතුණා. අනේ එයත් එක්ක මට කතා කරන්න ඇතිනම් කියලා හිතුණා. දැන් මේ උත්තරට හරි ආසයි නාගමානවිකාත් එක්ක කතා කරන්න. එතකොට බුදුරජාණන් වහන්සේ මේ උත්තරව දකිනවා. උත්තරව දැකලා බුදුරජාණන් වහන්සේ උත්තර ගැන සම්බුදු නුවණින් බලනකොට තේරෙනවා උත්තරට සෝවාන් ඵලය සාක්ෂාත් කරන්න තරම් මහ පින්බලයක් තියෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ උත්තරට අනුග්‍රහ කරන්න තීරණය කළා. භාග්‍යතුන් වහන්සේ උත්තරව කැඳවලා උත්තරට කියනවා උත්තර ඔබ කැමතිද අර නාගමානවිකාත් එක්ක කතා කරන්න? අනේ එහෙමයි ස්වාමීනි. උත්තර එහෙනම් නුඹ එතනට යන්න. ගිහිල්ලා නාගමානවිකා ගීය කියනකොට නුඹ මං කියලා දෙන පිළිතුරු ගීය මේ විදිහට කියන්න. මොකද්ද පිළිතුරු ගීය? චද්වාරාදිප්පති රාජා රජ්ජමානෝ රජ්ජිස්සරෝ අරජ්ජං විරජෝහෝති රජ්ජං බාලෝති වුච්චති. අධිපති නම් දොරටු 6ට ඔහුටයි රජු කිව යුත්තේ. කෙලෙස් වලට ඇලෙන කෙනා රජි සුරු යැයි කිව යුත්තේ. කෙලෙස් නොමැති උතුමාහට විරජ කියා කිව යුත්තේ. කෙලෙසුන් තුල ඉන්න කෙනා බාල කියා කිව යුත්තේ. ඕක තමයි අර කලින් ප්‍රශ්නෙට උත්තරේ. එතකොට උත්තරට හරි සතුටක් හිතුණා. දැන් බුදුරජාන් වහන්සේ මේ පිළිතුරු ගියේ හදලා දෙන්නේ. යන්න ලැහැත්ති වුණා. බුදුරජාන් වහන්සේ වදාලා උත්තර ඔය මේ පිළිතුරු ගාතාව කිව්වට පස්සේ නාගමානවිකා නවතින්නේ. නාගමානවිකා ආයමත් වතාවක් තව ප්‍රශ්නයක් අහනවා. ඒ අහන ප්‍රශ්නේ තමයි මේක. කේනස්සු වොයිහති බාලෝ කතං නුදති පණ්ඩිතු යෝගක්ඛේමි කතං හෝති තම්මේ අක්ඛාහි පුච්චිතු. අනුවන බාලයා ගසාගෙන යන්නේ කුමකින්දෝ? නුවණැත්තා ලොවේ සියලු ජයගන්නේ කෙලෙසින්දෝ. යෝගක්ඛේමි යන නම කිව හැක්කේ කෙලෙසින්දෝ. මේ පැනයන් හට පිළිතුරු දෙන්නේ මට කවුරුන්දෝ? ඉතින් ඔහොම ප්‍රශ්නයක් අහයි කිව්වා. ඔය ප්‍රශ්නේ අහද්දී උත්තර ඒකටත් මෙන්න මේ විදිහට පිළිතුරු දිය යුතුයි. ඒ පිළිතුරු ගාතාවත් මතක තියාගන්න කියලා බුදුරජාණන් වහන්සේ ඒ ගාථා රත්නයත් කියලා දුන්නා. ඉතින් මේ ගාථා පින්වතුන්ලාටත් ඉරේ දර්ශනය වෙනවනේ. පින්වතුනුත් මාත් සමගම සජ්ජහායනා කරන්න. ඕඝේන වුයිහති බාලෝ යෝගානුදති පණ්ඩිතෝ සබ්බයෝග විසංයුත්තෝ යෝගක්ඛේමීති වුච්චති. සැඩ පහරින් අනුවනයා දුකට ගසාගෙන යන්නේ. නුවණැත්තා වෙර වඩමින් ජීවිතයයි ජයගන්නේ. සියලු කෙලෙස් බන්ධනයන්ගෙන් යමෙකුන් නිදහස් වන්නේ. යෝගක්ඛේමී නාමය ඔහුටයි කිව යුතු වන්නේ. යෝගක්ඛේමී කියන්න තියෙන රහතන් වහන්සේටයි කියලා බුදුරජාන් වහන්සේ මේ ගාථාවත් කියලා දුන්නා. දැන් උත්තර අර නාගමානවිකා නටන තැනට ගිහිල්ලා මේවා කිව්වා. පළවෙනි ප්‍රශ්නේ අහනකොට ගාථාවෙන් උත්තර මෙන්න ලාසන්ට පිළිතුරු දෙනවා. පිළිතුරු ගාථාව නාගරාජයාට හරි සන්තෝෂයි. බුද්ධාන්තරයක් බලාගෙන හිටියා මේකට උත්තර දෙන කෙනෙක් හමු වෙනකන්. මෙන්න එකකට උත්තරේ හම්බ වුණා. එතකොට ඒ උත්තරේ විසඳුණා විතරයි. නාගරාජයා කියනවා දීනි හරි. දැන් දෙවෙනි එක අහන්න. එතකොට නාගමානවිකා අර බුදුරජාන් වහන්සේ වදාරපු ප්‍රශ්නෙම ඇහුවා. එතකොට උත්තරත්
තමන් පාඩම් කරගෙන හිටපු විදිහට මේකට පිළිතුරු ගාථාව කිව්වා. කිව්වහම නාගරාජයාගේ සතුට ඉහවහා ගියා. අපේ මදෑ බුද්ධාන්තර කල්පයක්ම ගෙවිලා ගියා. මේ පිළිතුරු ගීය මෙතෙක් කලක් අහන්ට බැරි වුණා. ඒකාන්තයෙන් බුදු කෙනෙක් පහළ වෙලා කියලා සන්තෝෂෙට නාගරාජයා තමන්ගේ ශරීරය හොලවනකොට නාගරාජයාගේ අර විශාල සිරුර මේ ජල පහරේ මේ අත වැදිලා වතුර ගොඩට ආවා කියනවා. රැලි ගහනවා වගේ මිනිස්සු යට වෙලා ගියා. එහෙම සතුට වුණා. බුදු කෙනෙක් පහළ වුණා කියන සතුට. ඊට පස්සේ මේ නාගරාජයා භාග්‍යතුන් වහන්සේ ළඟට යනවා. අනේ බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා භාග්‍යතුන් වහන්සේ ඉදිරියේ පෙරලිලා අඬන්න පටන් ගත්තා. බුදුරජාණන් වහන්සේ අහනවා මහරජ මක් නිසාද මේ අඬන්නේ? දැන් රාජ විසකින් තමයි ගියේ. මිනිස් විසින් ගියපු මොහුගෙන් අහනවා ඇයි අඬන්නේ? අනේ ස්වාමීනි, නුඹ වහන්සේ වැනි උතුම් සම්බුදුරජාණන් වහන්සේ නමකගේ ශ්‍රාවකෙක් වෙලා මං මහානදම් පිරුවා. ඒත් ස්වාමීනි මේ ඒරක කොලයක් නිසා මට ඔක්කොම වැඩ වැරදුනා. අනේ ස්වාමීනි දැන් මං ගෙම්බෝ ගිලින යෝනියක ඉපදලා මං දුකසේ ඉන්නේ. බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේ වදාලා මහරජේක ඇත්ත. මනුෂ්‍ය ආත්ම භාවයක් ඊටාම දුර්ලභයි. ඒ වගේමයි සද්ධර්ම ශ්‍රවණයත් ඊටාම දුර්ලභයි. බුද්ධෝත්පාද කාලය කියලා කියන්නේ අතිශයින් දුර්ලභ එකයි. මේවා ඊටාමත් දුකසේ දුර්ලභවයි ලැබෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ ඒ අර්ථය ඉස්මතු කරමින් මේ උතුම් ගාථා රත්නේ වදාලා. ඒ ගාථා රත්නේ තමයි බුද්ධ වර්ගයේ 4 වෙනි ගාථා රත්නේ විදිහට සඳහන් වෙන්නේ. කිච්චෝ මනුස්ස පටිලාභෝ කිච්ඡං මච්ඡාන ජීවිතං කිච්ඡං සද්ධම්ම සවනං කිච්චෝ බුද්ධානං උපාදෝ. ඊතා දුකසේමයි කෙනෙකු හට මිනිස් ලොව උපතක් නැගෙන්නේ. ලද මිනිස් බව සුරැක ගන්නට නොමෙද වෙහෙසක් මයි යොදන්නේ. උතුම් සම්බුදු බණ අසන්නට නිතර කෙනෙකුට නෑ ලැබෙන්නේ. කලාතුරකින් මයි ලොවේ මේ උතුම් සම්බුදු උපත වන්නේ. කලාතුරකින්මයි මේ ලෝකේ උතුම් සම්බුදු උපත ලැබෙන්නේ. ඒ සම්බුදුරජාණන් වහන්සේ උපත ලබන කාලයේ තමයි සම්බුදු බණපද රැවුදෙන්නේ. ඒ බණපදයක් සවම්පතින් අහන්ට සුදුසු මනුස්ස ජීවිතයක් ලැබෙනවා කියලා කියන්නේ ඒක අතිශයින්ම දුර්ලභයි. ඒක අතිශයින්ම දුර්ලභ එකක්. ඒකට කිච්ච කියලා බුදුරජාණන් වහන්සේ හැඳින්වුවේ. අතිශයින්ම දුර්ලභයි. ඒ හින්දා පින්වතුනි මේ මනුස්ස ජීවිතය බුද්ධ ශාසනය කියන දෙකම එකට හමුවීම බුදුරජාණන් වහන්සේ වදාළේ ෂණ සම්පත්තිය කියලා. ඒ ෂණ සම්පත්තිය අහිමි වෙන්න දෙන්න එපා කිව්වා. ෂණ සම්පත්තිය අහිමි වීම වලින් බේරිලා යම් මොහොතක මේ දුර්ලභ ලාභය ලැබෙනවද, මේ දුර්ලභ අවස්ථාව ලැබෙනවද, ඒ ලැබිච්ච මොහොතේ අහිමි වෙන්න දෙන්න එපා කිව්වා. ඇයි බුදුරජාණන් වහන්සේ දේශනා කළා මහණෙනි, බුදු කෙනෙක් ලෝකේ පහළ වෙලා ධර්මයේ දේශනා කරන කාලේ කෙනෙක් ඉන්නවා නිරයේ. එයාට සම්බුදු සසුනේ පිළිසරණ ලබන අවස්ථාව අහිමි. එහෙම නැත්නම් කෙනෙක් ඉපදිලා ඉන්නවා තිරිසනුන් අතරේ. එයාටත් බුදු සසුනේ පිළිසරණ ලැබීම අහිමි. කෙනෙක් ඉපදිලා ඉන්නවා පෙරේතයෝ අතරේ. එයාටත් බුදුරජුන්ගේ ශාසනය පිහිට ලැබීම අහිමි. බලන්න මේ යුගයේ නිරේ උපන් සතුන්ට, තිරිසන් ලෝකේ උපන් සතුන්ට, ප්‍රේතයන්ට මේ අවස්ථා අහිමි. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළා මහණෙනි, අසඤ්ඤ සත්ත්ව තලවල
දීර්ඝායුෂ ඇති එබඳු ලෝකවල ඉපදී සිටින සත්වයෝ ඉන්නවා. ඒ සත්වයන්ට බුදු කෙනෙක් දහම් දෙසුවත් ඒ ධර්මයේ ඇසෙන ලෝකයට අවධානය යොමු කරන්න බෑ. එබඳු අයටත් බුදු සසුනේ පිළිසරණ අහිමි. දැන් මේ කාලේ කොච්චරද අසඤ්ඤ සත්ත්ව තලවල සත්වයෝ අහිමි. බුදු කෙනෙක් ලොව පහළ වෙන කල්හි මනුස්ස ලෝකෙම කෙනෙක් ඉපදිලා ඉන්නවා. ප්‍රත්‍යන්ත ජනපදවල බුදුරජාන් වහන්සේ නමක් වඩින්නේ නැති, රහතුන් වඩින්නේ නැති, තෙරුවන් සරණ ගැන අහන්නවත් නැති දේශ දේශාන්තරවල උපදිනවා. ඒ අයට බුදු සසුනේ පිළිසරණ අහිමි. මේ කාලවක වාණු වෙනකොට බුද්ධ කියන වචනවත් ඇහෙන්නේ නැති ලෝකේ රටවල් නැද්ද? කොච්චර තියනවද? අහිමි. එහෙම තැනක ඉපදුනා නම් අවස්ථාව අහිමි. ඊළඟට බුදුරජාන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙලා ධර්මයේ දේශනා කරනවා. මිනිස්සෙක් විදිහට ඉපදිලා ඉන්නවා. නියත මිත්‍යා දෘෂ්ටි තදට අරගෙන මිස දිටුව තුල තදට බැසගෙන වෙනත් මේ බුදුරජාන් වහන්සේ නමකගේ ධර්මයක් අහන්ට තහනම්. ඒ ධර්මය ඇහුව ශාපයක් වගේ හිතන්නේ. තද මිත්‍යා දෘෂ්ටි. දහම් පොතක් කියවන්න බයයි. ළඟ තියාගන්න බයයි. එබඳු පොතක් දැක්කොත් පුච්චනවා. පොතක් ළඟ තියාගෙන ඉඳලා අහුනොත් එහෙම ගල් ගහලා මරනවා. තද මිත්‍යා දෘෂ්ටි. ඒ කෙනාටත් බුදු සසුනේ පිළිසරණ අහිමි. ඊළඟට බුදුරජාන් වහන්සේ නමක් දහම් දේශනා කරද්දී මනුස්ස ලෝකෙම ඉපදිලා ඉන්නවා. මන්ද බුද්ධික වෙලා කිව්වට දෙයක් තේරෙන්නේ. ඒ කෙනාටත් සම්බුදු සසුනේ පිළිසරණ අහිමි. පුදුම බේරිල්ලක් පින්වතුනේ. තිරිසන් යෝනියෙන් බේරිලා, പ്രേත ලෝකයෙන් බේරිලා, මේ අපාය දුක්ගතියෙන් බේරිලා මනුස්ස ලෝකයකට ආවා කියමු. මනුස්ස ලෝකෙට ආවට පස්සේ බලන්න බේරෙන්න තියෙන බේරිල්ල. මිත්‍යා දෘෂ්ටියෙන් බේරෙන්න ඕන. ඊළඟට සුදුසු තැනකම උපදින්න ඕන. ඊළඟට හොඳ සිහි කල්පනාවක් ඇතුව උපදින්න ඕන. බුදුරජාණන් වහන්සේ දේශනා කළා තව එකක්. මහණෙනි, හොඳ සිහි කල්පනාවක් තියෙන, නුවණ තියෙන, ප්‍රඥාව තියෙන මිනිසෙක් උපදිනවා. ධර්ම අවබෝධ කරන්න සුදුසු තරම් හොඳ නුවණක් තියෙන කෙනෙක් උපදිනවා. හැබැයි බුදු කෙනෙක් ලෝකේ නැත්තම් ඒත් අවස්ථාවයි මේ. ඉතින් පුදුම බේරිලක් පින්වතුනේ, බේරිලා අපිට මේ දුර්ලභ අවස්ථාව උරුම වෙලා තියෙන මේ අවස්ථාව ගැන බුදුරජාන් වහන්සේ අක්කන කියන සූත්‍ර දේශනාවේදී මෙන්න මේ විදිහේ බොහොම ලස්සන ගාථා වදාලා මේ බඳු ගාථාවන් සජ්ජායනා කරන්න ලැබීම, අසන්න ලැබීම පින්වතුනේ පිනක්, ලාභය. අපි සජ්ජායනා කරමු මේ ගාථා. මනුස්සලාභං ලද්ධාන සද්ධම්මේ සුප්පවේදිතේ යේ කනංනාදි ගච්ඡන්ති අතිනාමෙන්ති තේ කනං. යම් කෙනෙක් මනුස්ස ආත්ම භාවයක් ලබාගෙන මනවින් දේශනා කරන ලද සද්ධර්මයක් ඇති කල්හි ධර්මයේහි හැසිරෙන්නට සුදුසු අවස්ථාව නොලබති නම් ඔව්හු ඒ ක්ෂණ සම්පත්තිය ඉක්මවා යති. යම් කෙනෙකුට මනුෂ්‍ය ජීවිතෙත් ලැබිලා ස්වාක්කාත සද්ධර්මයක් අහන්න ලැබෙනවා. හැබැයි තමන් එක එක වැඩ හින්දා ධර්මයේ හැසිරීම කල්දා ගන්නවා. එයාට ක්ෂණ සම්පත්තිය හිමි. එයා මොනවා හරි වැඩ කටයුත්තක් මුල් කරගෙන මොනවා හරි එකක් කියා ධර්මයේ හැසිරීම කල් දානවා නම් ක්ෂණ සම්පත්තිය හිමි. රස්සාවේ වැඩ කියලා හෝ ධර්මයේ හැසිරීම කල් දානවා නම්, ගේදරවල වැඩ කියලා හෝ ධර්මයේ හැසිරීම කල් දානවා නම්, වෙන මොනවා හරි වැඩ කියලා ධර්මයේ හැසිරීම කල් දානවා නම් පින්වතුනි, ක්ෂණ සම්පත්තිය ඉක්මවා යනවා, හිමි වෙනවා. බහුහි අක්ඛනාවුත්තා මග්ගස්ස අන්තරායිකා කදාචි කරහචි ලෝකේ උපජ්ජන්ති තථාගතා. නිවන් මගට අන්තරාය කර වූ බොහෝ නුසුදුසු අවස්ථාවෝ වදාරන ලද්දාහ. නිවන් මගට අනුතර වූ බොහෝ නුසුදුසු අවස්ථා මොනවද? නිරේ ඉපදීම, තිරිසනුන් අතරේ ඉපදීම, පෙරේතයෝ අතරේ ඉපදීම,
අසඤ්ඤ සත්ත්ව තලවල දීර්ඝායුෂ ඇති දෙවියන් අතරේ ඉපදීම. ඊළඟට මනුස්ස ලෝකේ උපන්නත් ප්‍රත්‍යන්ත ජනපදවල ඉපදීම. නියත මිත්‍යා දෘෂ්ටිකව ඉපදීම, මන්ද බුද්ධිකව ඉපදීම. මේ නිවන් මඟට අන්තරාය කර අවස්ථා. ඊළඟට මිනිස්සෙක් විදිහට හොඳට නුවණ ඇතුව උපන්නත් බුදු කෙනෙක් පහළ නොවී සිටීම නිවන් මඟට අනතුරු. ඉතින් නිවන් මඟට අන්තරාය කර අවස්ථා ඔක්කොම වදාලා. ඊ타මත් කලාතුරකින් කිසියම්ම කාලයක තථාගතවරු ලෝකේහි පහළ වෙති. කලාතුරකින් ලෝකේ තථාගතයන් වහන්සේ පහළ වෙන්නේ. තස්සිදං සම්මුඛී භූතං යං ලෝකස්මින් සුදුල්ලභං මනුස්ස පටිලාභෝච සද්ධම්මස්සච දේශනා අලං වායමිතුං තත්ථ අත්තකාමේන ජන්තුනා. මිනිසත් බව ලැබීමත්ය සද්ධර්මය දෙසීමත්ය යන යමක් ලොවෙහි අතිශයින්ම දුර්ලභ වෙයිද? ඒ දුර්ලභ වූ ක්ෂණ සම්පත්තිය ඔහුට මුණ ගැසුනේය. එහිලා තම යහපත කැමති මිනිසා විසින් උත්සාහ කිරීමම මෙනවි. යම්කිසි කෙනෙකුට මනුෂ්‍ය ජීවිතය ලැබිලා ධර්මයක් මුණ ගැහුණා කියලා කියන්නේ අඳුන ගන්න කියනවා. මේක සන සම්පත්තියක්. ඒක අඳුනගත්ත කෙනා තම යහපත කැමතිව අර ධර්මයේ යෙදෙන්න මහන්සි ගන්න ඕන. පමා වෙන්න හොඳ නැහැ. කතං විජඤ්ඤා සද්ධම්මං කනෝවෝ මා උපච්චගා කනාතිතාහි සෝචන්ති නිරයම් හි සමප්පිතා. සද්ධර්ම දෙසුම දැනගන්නේය. ඔබට ලද ක්ෂණ සම්පත්තිය ඉක්ම යන්න එපා. ක්ෂණ සම්පත්තිය අත්හැරගත් උදවිය නිරේහි වැටි ශෝක කරති. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මොකක්ද කියලා හොඳට ධර්මයේ දැනගන්න කියනවා. එහෙනම් පින්වතුනි මේ මනුස්ස ලෝකේ බුදු කෙනෙක්ගේ ශාසනය මුණ ගැහිච්ච වෙලාවේ අපි අහන්න ඕනේ එක එක්කෙනාගේ මතිමතාන්තර නෙවෙයි ධර්මයේ. මෙවුවා මගේ අදහස් මෙවුවා මගේ අදහස් කියන ඒවා අපට වැඩක් නැහැ. මොකද ඒ වගේ ඒවා ඕන තරම් අපි අහලා තියෙනවා මේ සසරේදී. අපිට අහගන්න බැරි වුණේ බුදු කෙනෙක්ගේ ධර්මයේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මයම ඉගෙන ගන්න. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මොකක්ද කියලා හොඳට දැනගෙන ෂණ සම්පatti ඉක්ම යන්න එපා කියන අදහසින් තමන් කැප වෙන්න ඕන ධර්මයට. තමන්ගේ ෂණ සම්පත්තිය රැක ගන්න ඕනේ කවුද? තමන්. කවුරු බාහිරින් ඇවිල්ලා රැකලා දෙන්නේ නැහැ. අපේ ෂණ සම්පත්තිය අපි රකින්න ඕන. අපේ අවස්ථාව අපි උදා කරගන්න ඕන. අපේ ධර්මයේ හැසිරීම අප විසින්ම කරගන්න ඕන. කවුරු මේක කරලා දෙන්නේ? මේක කරලා දෙන්නත් බෑ. වෙන යම් හෝ කෙනෙකුට අපි වෙනුවෙන් ධර්මයේ හැසිරෙන්න බෑ. අපිම අපි වෙනුවෙන් ධර්මයේ හැසිරෙන්න ඕන. අපිම මේ වටිනාකම අඳුන ගන්න ඕන. අපිම උත්සාහ වෙලා ධර්මයේ හැසිරෙන්න මහන්සි ගත්තේ නැත්තම් ෂණ සම්පත්තිය අහිමි වෙච්ච උදවිය නිරේ ඉපදිලා ශෝක කරනවා. දැන් ওই රේවතීගේ සිද්ධි එහෙම තියෙනවා. රේවතිය නිරයේ යනකොට ඈ කියනවා මම යලි මනුස්ස ලෝකයකට ආවොත් තෙරුවන් සරණේම පිහිටනවා. මම යලි මනුස්ස ලෝකයකට ආපු දාට දානෙම දෙනවා. මං යලි මනුස්ස ලෝකයකට ආපු දවසක පින්ම කරනවා. එහෙම කියනවා ඉතින්. නමුත් ඒ වෙනකොට වැරදිලා. ෂණ සම්පත්තිය අහිමිච්ච කෙනා නිරේ ඉපදිලා අශෝක කරන්නේය. ඉදචේනං විරාදේති සද්ධම්මස්ස නියාමතං වානිජෝව අතීතත්ථෝ චිරත්තං අනුතපිස්සති. මෙහි සද්ධර්ම නියාමේ නම් වූ ආර්ය මාර්ගයේ වරදවා ගත්තේ නම් වෙනදාම වැරදුණු වෙලෙන්දෙකු සෙයින් බොහෝ කල් තැවෙන්නේමය. ආර්ය මාර්ගය. ආර්ය මාර්ගය කියලා කියන්නේ ඒකට කියන්න පුළුවන් අපිට සැනසිලි මඟ, නිවන් මඟ, උතුම් මඟ. ඒ තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. සම්මා දිට්ඨි, සම්මා සංකල්ප,
සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන ගුණධර්ම 8. මේ ගුණ පිරුවොත් මේ ගුණධර්ම වැඩෙන මාවතේ හැසිරුණොත් ඒකට කියනවා ආර්ය මාර්ගයේ යන කෙනා කියලා. ආර්ය මාර්ගයේ වරද්ද ගත්තොත් හරියට වෙළඳාම වරද්ද ගත්ත වෙළෙන්දෙක් වගේ. වෙළඳාම් වැරදිලා පාඩු සිද්ධ වෙලා දුකටපත් වෙනවා වගේ තමයි කියනවා. ඒ කෙනා නිරේ ඉපදිලා ශෝක කරන්නේ. අවිජ්ජා නියුතෝ පෝසෝ සද්ධම්මං අපරාධිකෝ ජාති මරණ සංසාරං චිරං පච්චනු භොස්සති. බුදුරජාණන් වහන්සේ වදාලා සද්ධර්මයේ වරදවාගත් අවිද්‍යාවෙන් වැසී ගිය පුරුෂයා ඉපදෙන මැරෙන සංසාරයේහි බොහෝ කල දුක් විඳ විඳ හැසිරෙන්නේය. සද්ධර්මයේ වැරදුනා කියලා කියන්නේ ඒ කෙනාට ඉපදින මැරෙන සංසාරේ ගොඩාක් විඳවන්න සිද්ධ වෙනවා. අපේ මේ විඳවිලි ඔක්කොම පින්වතුනි සද්ධර්මයේ වරද්දාගත්ත නිසා. ඒ විඳවිල්ල කෙබඳුද? බුදුරජාණන් වහන්සේ එක් අවස්ථාවක වදාලා මහණෙනි මේ අති දීර්ඝ සසර ගමනේ නුඹෙද්දී හිස ගැසුම් කා මැරෙනකොට විතරක් ඔබේ ශරීරයෙන් ගලාගෙන ගියපු රුධිරය සතර මහා සමුද්‍රයේ ජලයට වැඩි. එහෙනම් ඇවිල්ලා තියෙන්නේ විඳවිල්ලකමයි. මහණෙනි ප්‍රිය දෙයින් වෙන් වෙන්න වෙනකොට ඔබ හඬද්දී ඔබේ දෑහින් ගලාගෙන ගියේ කඳුළු සතර මහා සමුද්‍රයේ ජලයට වඩා වැඩි. එහෙනම් ඇවිල්ලා තියෙන්නේ hina වෙවි සතුටින් නෙවෙයි විඳවිල්ලක. බුදුරජාණන් වහන්සේ දේශනා කළා මහණෙනි එක කල්පයක් ඇතුලේ මැරෙන ඇට ටික එක මිනිස්සෙකුගේ එක සත්‍යයකුගේ අස්ථි ටික යමෙක් එකතු කරොත් ඒවා දිරන්ට නොදී රැකගත්තොත් වේපුල්ල පර්වතයට වඩා විශාල ඇටකටු ගොඩක් ගොඩ ගැහෙන්නේය. එච්චර මැරිලා. ඒ තමයි සංසාරේ. ඉතින් මේ බඳු සසර ගමනක් මේ සංසාර ගමනේ මෙහිම විඳවා ඇයි යන්නේ? ධර්මයේ වරද්ද ගත්ත නිසා. යේච ලද්ධා මනුස්සත්තං සද්ධම්මේ සුප්පවේදිතේ අකංසු සත්තු වචනං කරිසන්ති කරුන්තිවා. යම් කෙනෙක් මිනිස් බව ලැබ මනාකොට දේශනා කරන ලද සද්ධර්මයත් ඇති කල්හි ශාස්ත්‍රුන් වහන්සේගේ වචනය අනුව කටයුතු කළාහුද කටයුතු කරන්නාහුද කටයුතු කරද්ද. යම් කෙනෙකුට මේ සන සම්පත්තිය ලැබිච්ච මොහොතේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය හරියට දැනගෙන ඒ බුදුරජාණන් වහන්සේගේ වචනයට අනුව කටයුතු කළාහුද? ඒ කිව්වේ අතීතයේ කරපු අය. කටයුතු කරන්නාහුද? දැන් කටයුතු කරමින් ඉන්නවාද? කටයුතු කරද්ද? අනාගතයේ හෝ එසේ ධර්මයේ හැසිරෙද්ද? එහෙනම් අවස්ථාවක් තාම තියෙනවා. දැන් මේ බණපද ඇහුවට පස්සේ හරි ධර්මයේ හැසිරීම කියන එක අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීම කියන එක මුලට ගත්තොත් ඔන්න එහෙම කෙනාට හරි. එහෙම නැති වුණොත් එහෙමනම් ආයමත් දුක් විඳ විඳ යන්න තමයි සිද්ධ වෙන්නේ. කනං පච්ච විදුම් ලෝකේ බ්‍රහ්මචරියං අනුත්තරං යේ මග්ගං පටිපජ්ජින්සු තථාගතං පවේදිතං. යම් කෙනෙක් ලෝකෙහි ඇති අනුත්තර වූ නිවන් මගින් යුතු ෂණ සම්පත්තිය අවබෝධ කළාහුද? ඔහු තථාගතයන් වහන්සේ විසින් වදාළ මාර්ගයට පිළිපන්නාහුය. මේ ෂණ සම්පත්තිය කියන එක වටින එකක්, දුර්ලභ එකක්. මේක සාංශාරික ගමනේ ඊටාම කලාතුරකින් හම්බෙන එකක් කියලා කෙනෙක් තේරුම් ගත්තා නම්, වටහා ගත්තා නම් අන්න ඒ බඳු කෙනා තථාගතයන් වහන්සේ වදාරන ලද මාර්ගයට පැමිණෙනවා. ඒ මාර්ගය කියලා කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සැනසුම. පින්පුරන වැඩපිළිවෙල, කුසල් වඩන වැඩපිළිවෙල. ඒකට පැමිණෙනවා. මොකද ඊට වඩා පිළිසරණක්,
ඊට වඩා රැකවරණයක් ඊට වඩා සැනසුමක් මේ ජීවිතේට වෙන මොකකින්වත් ගන්න බෑ කියලා. එයාට තේරෙන නිසා. ඒකට තමයි කියන්නේ මේ ෂණ සම්පත්තිය අවබෝධ කරනවා කියලා. මේ ලෝකේ සල්ලි ඇතුව මහා ධන සම්පතින් ආඩ්‍ය වෙලා ඉන්නකොට ඒකෙන් මත් වෙන්න හොඳ නෑ. ඒකෙන් ධන සම්පත් තියෙන කෙනාත් මත් වෙනවා. ධන සම්පත් නැති අයයොත් ඒවා බලාගෙන ඒකෙන් මත් වෙනවා. අපිටත් මෙහෙම තිබ්බනම් හොඳයි කියලා. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කළා මහණෙනි හොඳ සැප සනීපෙට ඉන්න මිනිස්සු දකිනකොට ඔබ මෙන්න මෙහෙම නිෂ්ඨාවකට ඉන්න. මේ අති දීර්ඝ සංසාර ගමනේ මමද මේ වගේ සැප විඳිමින් සිට ඇත්තෙමි. එහෙත් සියලු සංස්කාර අනිත්‍යයි. ඒව නැතුව ගියා. දැන් බුදුරජාණන් වහන්සේක අවස්ථාවක ආනන්ද තෙරුන් වහන්සේත් එක්ක පිණ්ඩපාතේ වඩිනකොට පින්වතුනි පාර හරහට කඩිරැලක් යනවා. බුදුරජාණන් වහන්සේ මේ මොහොතේ ආනන්ද තෙරුන් වහන්සේට කියනවා ආනන්දය මේ කඩිරැලේ එකදු කඩියෙක්වත් නැහැ. සක්විති රජෙක් නොවුණු. මේ කඩිරැලේ යනවා දැන් කඩි. කලින් සක්විති රජවරු. සක්විති රාජ සම්පatti ලබාගෙන සිව් මහා දිවයිනටම අධිපතියා වෙලා සප්ත රත්න ඇතුව එර්දී ඇතුව හිටපු දෙතිස් මහා පුරුෂ ලක්ෂණ තිබ්බාය. දැන් කඩි. සංසාරේ ස්වභාවය. පින්වතුනි අපි කොච්චර සැපසේ ජීවිතේ ලබලා මේ සංසාර ගමනේ සැප විඳ ඉන්නේ නැද්ද? හැබැයි ගෙවි ගියා. දැන් සමහර ලාවට අපි හූලනවා අපි මේ දියුණු වෙච්ච රටක උපන්නේ නැහැ. මේ දියුණු වෙමින් පවතින රටක ඉපදිලා. අපි මෙහෙම හූලනවා. ඔය දියුණු නාය කියන රටවල් වලත් අපි ඕන තරම් ඉපදිලා ඇති. හැබැයි දියුණු වූ රටක උපන්නා කියලා නොමැරි ඉන්නේ ආයමත් දුක්ඛිත සංසාරයට වැටෙනවා. ඉතින් මේක තමයි සසර ගමනේ ස්වභාවය. මේ ස්වභාවයේ තේරුම් අරගන්න ඕන. තේරුම් අරගෙන ඇත්තටම සැනසෙල්ල තියෙන පැත්තට තමයි අපි ආයුත්තේ. ඒ තමයි ඉතින් නිවන. යේ සංවරා චක්කුමතා දේසිතා දිච්ච බන්ධුනා තේ සංගුත්තෝ සදා සතු විහරේ අනවස්සුතු. යම් කෙනෙක් සදහම් ඇස් ඇති ආදිච්ච බන්ධූන් වහන්සේ විසින් ආදිච්ච බන්ධූ කිව්වේ බුදුරජුන්ට ආදිච්ච බන්ධූන් වහන්සේ විසින් වදාරන ලද ධර්මයට අනුව සංවර වී වසාගත් දොරටු ඇතිව හැම කල්හි සිහිනුවණින් කෙලෙසුන්ගෙන් තෙත් නොවි වාසය කරන්නාහුද. යමෙකුට බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහන්න ලැබුණාට පස්සේ එයා ධර්මයට අනුව සංවර වෙනවා. ධර්මයට අනුව සංවර වෙන්න බාධා කරන්නේ ඇහැනම් ඇහැ හොඳට සංවර කරගන්නවා. කනින් අසංවර වෙන්න දෙන්නේ කන සංවර කරගන්නවා. වැඩකට නැති වල්පල් අහන්නේ. ඇවිස්සෙන ඒවා අහන්නේ සංවර කරගන්නවා. නාසයෙන් නම් ඇවිස්සෙන්න හේතු වෙන්නේ නාසය සංවර කරනවා. දිවෙන් නම් ඇවිස්සෙන්න හේතු වෙන්නේ දිව සංවර කරනවා. ධර්මයෙන් බැහැරට යන්නේ. හොඳට සංවර කරගන්නවා. හොඳට ඉඳුරන් සංවර කරගෙන සිහි නුවණින් වාසය කරනවා. අකුසල් හට ගන්නකොට වීරියෙන් පහර දීලා අකුසල් දුරු කරනවා. කුසල් ටික වීරියෙන් රැක ගන්නවා. අන්න එහෙම කෙනෙක් වාසය කරන්නා හුද. සබ්බේ අනුසයේ චිත්වා මාරදෙය්‍ය පරානුගේ තේවේ පාරගතා ලෝකේ යේ පත්තා ආසවක්ඛයන්. යම් කෙනෙක් මාරයාගේ බල ප්‍රදේශය වූ සසර අනුව යන සියලු අනුසය සිඳ ආශ්‍රවයන් ක්ෂය කොට අරහත් ඵලයට පැමිණියහුද ඔහු ඒකාන්තයෙන් දුකින් පිරුණු ලෝකයෙන් එතරට ගියාහුය. මේ දුක් පිරිච්චි ලෝකයෙන් එතර ගියා ඒ රහතුන්. මහා කාරුණික බුදුරජාණන් වහන්සේ මුණ ගැහිලා දුර්ලභ මනුෂ්‍ය ජීවිතේ මුණ ගැහිලා සම්බුදු බණ පද ටික අහන්න ලැබෙනකොට ඒ ෂණ සම්පatti ඵලය ලැබුවේ උත්තමයෝ. මේ දුක් සයුරෙන් එතරට ගියා. බලන්න මේකේ තියෙන දුක් ගොඩ.
විඳවාමයි නේද අපි මේක ඉන්නේ. බලන්න එක කාලයක් මේ ජාතිවාදී යුද්ධයක් තිබුණා මේ ලංකාව ගැන අපි කතා කළොත්. ජාතිවාදී යුද්ධයක් තිබුණා. ඒ යුද්ධෙන් අපි බැට කෑවා. ඒ යුද්ධෙන් බැට කන කාලේ ඕන්න නොයෙක් ආහාර පාන ගණන් යනවා. ඊළඟට ජීවත් වෙන ජීවන ප්‍රතිපදාවට සෑහෙන බාධා ඇති වෙනවා. බස් එකකට ගොඩ වෙන්න කෝච්චි එකට ගොඩ වෙන්න බයයි. ගොඩාක් ප්‍රශ්න තිබ්බේ නැද්ද? දරුවෙක් ඉස්කෝලේට යවන්න බයයි. එහෙම ප්‍රශ්න තිබුණා. ඊළඟට ඒ අස්සේම වෙනත් අරගල හටගත්තා. තරුණ තරුණියෝ ඒ තැන දරසෑවල් වල පිච්චි පිච්චි මෙරි මෙරි ගියා. ඊළඟට සුනාමි ප්‍රශ්න ආවා. අන්තවාදී ප්‍රශ්න එනවා. ඊළඟට මේ ඔක්කොම අස්සේ දැන්වෙන්න වසංගතය. ඒ අතරේ නාය යනවා. ගං වතුර ගලනවා. මේ ලංකාව ගැන විතරක් කතා කරනවා. ඉතින් මේක තමයි ජීවිතයේ ස්වභාවය. මේ ස්වභාවය තේරුම් අරගෙන හැබෑවටම සැනසිරිදායක මාවතේ ගමන් කරොත් අන්න ඒ බඳු කෙනාට ඒකාන්තයෙන් මේ දුක් පිරුණු ලෝකයෙන් එතරට යාගන්ට ලැබෙනවා. ඉතින් ඒ දුක් පිරුණු ලොවෙන් එතරට වැඩි බුදුරජාණන් වහන්සේට නමස්කාර කරමි. දුක් පිරුණු ලෝකයෙන් එතරට වැඩි මහා රහතුන්ට නමස්කාර කරමි. අපිත් අදහසක් ඇති කරමු. බුදුරජාණන් වහන්සේ සරණ යෑම පිණිස අවකාශ ලැබුණු බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහන්ට අවකාශ ලැබුණු මේ දුර්ලභ මනුස්ස ජීවිතයේ සන සම්පත්තිය මුණ ගැහුණු මොහොතේ මේ අවස්ථාවෙන් ප්‍රයෝජන අරගන්න ෂණ සම්පත්තිය අහිමි කරගන්නේ නැති පිරිසක් බවට අපි හැමදෙනාත් පත් වෙනවා කියන අදිෂ්ඨානෙ අපි ඇති කරගනිමු. අප විසින් රැස් කළා වූ සියලු පුණ්‍ය ධර්මයන් පළමු කොට සියලු දෙවියෝ සතුට සිත් උපදවාගෙන අනුමෝදන් වෙත්වා. සක්දිවිඳුන් සතරවරන් දෙවිවරු සෙම්පති දෙවියන් ප්‍රධාන සියලු දෙවියෝ සතුටින් පින් අනුමෝදන්ව දිව්‍ය සැපින් දිව්‍ය ආශ්චර්යයෙන් වැඩෙත්වා. දෙවියන්ගේ නිරන්තර රැකවරණ අප හැම දෙනාට දෙවියෝ සලසා දෙත්වා. දෙවියෝද සංසාර දුකින් අත මිදේවා. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පරම පූජනීය පින්වත් ලොකු ස්වාමින් වහන්සේට සියලුම පින් අනුමෝදන් වෙලා ගුරු දේවයන් වහන්සේ නිදුක්ඛ නිරෝගීව දීර්ඝායුෂ සම්පන්නියම ලබත්වා. මේ ගෞතම සාසනය තුලම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කරගන්නට වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. රැස් කර ගන්නට යෙදුනා වූ මේ උදාරතර පුණ්‍ය ධර්මයන් අද ධර්ම දානයේ සිදු කරන පින්වතුන්ලා ප්‍රධාන අරමුණ ලෙස බලාපොරොත්තු වෙන පරිදි නොවැම්බර් මාසේ 23 වන දින සහ දෙසැම්බර් මාසේ 25 වන දින 83 වෙනි ජන්මදිනය සමරන පින්වත් කේ තෙබේරිස් පියාණන්ට සහ ජී සෝමාවති මෑණියන්ට මේ සියලු පුණ්‍ය ධර්මයන්ගේ ආශිර්වාදයෙන් අඩුවම සැලසේවා. මේ මෑණියන්ටත් පියාණන්ටත් නිදුක් නිරෝග සුවය සැලසේවා. දීර්ඝායුෂ සැලසේවා. ගෞතම සාසනය තුල සුවසේ පින් රැස් කරගෙන සුවසේ දහම් මඟ දියුණු කරගෙන චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට වාසනාව ලැබෙත්වා කියලා අපි ආශිර්වාද කරනවා. සෙත් ප්‍රාර්ථනා කරනවා. ධර්ම දානයේ සිදු කරන පින්වතුන්ලාගේ නමින් මිය පරලෝ යන්ට යෙදුණු ඥාතීන් වන කොළඹ වැල්ලම්පිටියේ විසූ පින්වත් කේ.ජී. ජයසිරි පියාණන්ටත් පහළ කිඹිය කොකාවල විසූ කේ.ඒ. චන්ද්‍රසිරි මහත්මයාටත් ඉහළ කිඹිය මහදෙනියේ විසූ පින්වත් කේ.ජී. ඩැනියල් පියාණන්ටත් එච්.ජී. දයාවති මෑණියන්ටත් බලගොඩ විසූ ධනවති කලංසූරිය මෑණියන්ට සහ කේ.ඒ. ජයනෝරිස් පියාණන්ටත් ගලේවෙල පට්ටිවෙල අක්කර 80 විසූ පින්වත් ටී.ජී. මංගලිකා මෑණියන්ට සහ කේ.පී. ලූකස් පියාණන්ටත් ගම්පොළ විසූ හීමැනිකා මෑණියන්ට සහ ඩිංගිරි බණ්ඩා පියාණන්ටත් පොද්දල කුඩාවේල්ලේ විසූ එස්.ඩබ්ලිව්. විජේවර්ධන සීයාට සහ ඕ.කේ. නන්දාවති අත්තම්මාටත් නාගොඩ විසූ කේ.එච්. ඇලිස් නෝනා අත්තම්මාට සහ ඒ.ඒ. ජිනදාස සීයාටත්
බලංගොඩ විසූ පොඩිහාමිනි අත්තම්මාට සහ ජී පීරිස්සීයාටත් මේ සියලු පුණ්‍ය ධර්මය අනුමෝදන් වෙත්වා. නමින් මිය ගියා වූ සියලු ඥාතීන්ට පින් අනුමෝදන්ව ඥාතීන්ගේ පරලෝ ජීවිතේ සැපේටම පත්වෙත්වා. අපගේ ඥාතීන්ට ඉක්මන් භවයකදීම සසර දුකින් නිදහස් වීමේ වාසනාව ලැබෙත්වා කියන අදහසින් පින් අනුමෝදනා සිදු කරන්න. විශේෂයෙන් මේ රැස් කළා වූ උදාරතර පුණ්‍ය ධර්මයන්ගේ අනන්ත පුණ්‍ය ආශිර්වාදය, බුද්ධ රත්නයේ, ධර්ම රත්නයේ, සංඝ රත්නයේ ආශිර්වාදය, පින් අනුමෝදන් වෙලා සතුටු වෙන දෙවි දේවතාවුන් වහන්සේලාගේ ආරක්ෂාව රැකවරණය, ස්නායු ආබාධයකින් පෙළෙන පින්වත් ලජිත් බාතිය විජේවර්ධන පුතාටත් කේ සෙනෙවිරත්න යන අයටත් සැලසී ඉතා ඉක්මනින්ම නිදුක් නිරෝග සුවපත් භාවය ලැබෙත්වා කියලා අපි ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා, සෙත් පතනවා. රැස් කළ සියලු පුණ්‍ය ධර්මයෝ අද ධර්ම දානය සිදු කළ ගාල්ල පෝද්දල හවුපෙගෙවත්ත යන ලිපිනේ පදිංචි පින්වත් කේ තෙබෙරිස් මහත්මයා සහ ජී සෝමාවතී මහත්මිය ඇතුළු ඒ පවුලේ දූ දරු මුණුපුරු මිනිපිරියන් සෑම සියලු දෙනාට මේ සියලු පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වෙලා ධර්ම දානමේ පින යනු හසින් රත්නත්‍රය ආශිර්වාදයෙන් සියලු දෙවියන්ගේ රැකවරණයෙන් සියලු යහපත සැලසේවා. ජීවිතේ කරන කියන රැකී ආරක්ෂා, දූ දරුවන්ගේ මුණුපුරු මිනිපිරියන්ගේ අධ්‍යාපන කටයුතු කරදර බාධා වලින් තොරව සුවසේ සාර්ථකව සිදු කරගන්නට ලැබේවා. ඒ සියල්ලම දියුණුවට පත්වෙත්වා. පින්වතුන්ගේ ජීවිතවල පෙනෙන නොපෙනෙන බාධා වේ නම් ඒ හැම බාධාවක්ම දුරින්ම දුරු වෙත්වා. ධර්ම දානය සිදු කළා වූ සුපින්වතුන්ලාටත්, ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික පින්වත් හැම දෙනාටත්, ශ්‍රද්ධා රූපවාහිනී කාර්ය මණ්ඩලයේ පින්වතුන්ලා සියලු දෙනාටත්, ඒ වගේම සුපින්වත් ඔබටත් ගෞතම සාසනය තුල සුවසේ ධම්මඟ දියුණු කරන්නට ලැබේවා. කල්යාණ මිත්‍ර සත්පුරුෂ ඇසුර අහිමි නොවේවා. මේ දුර්ලභ මනුෂ්‍ය ජීවිතේ බුදු සසුන මුණ ගැහුණු මොහොතේ සම්බුදු සසුනේ පිහිට ලබාගෙන, ෂණ සම්පත්තියේ ඵල ලබාගෙන, සම්බුදු සසුන තුලම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන්න හැම දිනාට වාසනාව ලැබෙත්වා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.